අයිබෝන් දරුවනේ ඔබ සියලු දෙනාටම සුබ දවසක්. ඉතින් අද තාමත් ආදරෙන් පිළිගන්නවා ඔබ භාතිය ජියෝ YouTube channel එක වෙත. channel එක subscribe කරන්න, ඒකේ තියෙන bell button එක click කරන්න. ඒතකොට අපේ ඉදිරි පාඩම් සෑම එකක්ම ඔබට නරඹන්න හැකියාව ලැබෙනවා. එහෙනම් අද අපි සාකච්ඡා කරන්නේ වෙනස්ම මාතෘකාවක්. තමයි 13 වසරේ භෞතික භූගෝල විද්‍යාව යටතේ කතා කිරීමට නියමිතව තිබූ පාඩම් එකකයක් විදිහට සැලකෙන දේශගුණ වෙනස් වීම කියන පාඩම් එකකය. ඒතර මේක ඉතාමත්ම කාලෝචිතයි. මොකද වර්තමානයේ වෙනකොට දේශගුණ විපර්යාසවල අනිත්‍ය ප්‍රතිඵල භුක්ති විඳීමේ ආරම්භක අවධියේ තමයි අපි ජීවත් වෙන්නේ. ඉස්සරහට මේ අනිත්‍ය ප්‍රතිවිපාක තව තව වැඩි වෙමින් පවතිනවා. ඒ ආරම්භක අවධිය තමයි අපි දැන් මේ වෙනකොට ජීවත් වෙන්නේ. ඉතින් මේ ආරම්භක අවධියේම මේ දේශගුණ වෙනස් වීම අවම කර ගැනීම, ඒ දේශගුණයට බලපෑම් කරන සාධක මේවා සියල්ල සාකච්ඡා කිරීම මේ පාඩම් එකකේ අරමුණ වෙනවා. එතකොට මේක අපස උසස් පෙළ විභාගයේදී ඉතාමත්ම වැදගත් පාඩම් එකකයක් විදිහට සැලකෙන දේශගුණීය කියන පාඩම් එකකේ දිගුවක් විදිහට මේ දේශගුණ වෙනස් වීම කියන පාඩම් එකකේ හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න දරුවනේ භූගෝල විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ භෞතික භූගෝල විද්‍යාව එක කොටසේ ප්‍රධාන ප්‍රශ්නයක් විදිහට නිර්මාණය වෙන දේශගුණය කියන පාඩම් එකකේ අනු ප්‍රශ්නයක් මේ දේශගුණ වෙනස් වීම කියන කොටසින් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිසා මේ පාඩම් එකකය විභාගයට මුහුණ දෙන්න ඉන්න දරුවන්ට ඉතාමත්ම වැදගත්. ඒ නිසා ඉතාමත්ම අවධානයෙන් මේක අධ්‍යයනය කිරීම අවශ්‍යයි. මේ සඳහා පිළිතුරු ඔබ සපයන්න ඒ ප්‍රශ්න මා ඉදිරිපත් කරන්න. මේ ගොඩාක් මාතෘකා සකස් කරලා තියෙන්නේ ප්‍රශ්න නිර්මාණය වන ආකාරයට. ඒ නිසා ඔබට ඒ මාතෘකාම ප්‍රශ්න බවට පරිවර්තනය කරමින් ඔබට ඒ සඳහා පිළිතුරු සපයන්න හැකියාව තියෙනවා. එහෙනම් අද අපි මුලින්ම සාකච්ඡා කරමු මේ දේශගුණ වෙනස් වීම අද ලෝකයට මොනතරම් බලපෑමක් සිදු කරලා තියෙනවද කියලා මේ වගේ පොඩි හැඳින්වීමක් කරමු. මේ පාඩම් එකකේ ඇයි අපි ඉගෙන ගන්න කියන හැඳින්වීම. පුතේ මේ අතීතයේ සිටම දේශගුණ වෙනස් වීම සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඒක අද තරම් නෙමෙයි. අද දේශගුණ වෙනස් වීම ඉතාමත්ම බැරෑරුම් අවධියක තමයි අද පසු වෙන්නේ. විශේෂයෙන්ම වර්තමානයේ වෙනකොට මේ ඉවක් බවක් නැති මානව ක්‍රියාකාරකම් හේතු කොටගෙන ඒවැය තීව්‍රතාවය වැඩි වෙලා අද මේ පරිසර තුලණය කියන එක නැති වෙලා එහි බලපෑමක් විදිහට දේශගුණය වෙනස් වෙලා ඒ තුලින් පරිසරයට වගේම මිනිසාට සහ සතා සිව්පාවට විශාල බලපෑමක් එල්ල වෙලා තියෙනවා. ඉතින් මේකදී අපි සාකච්ඡා කරන්නේ අනාගත ලෝකයේ වෙනුවෙන් පරිසර තුලණය පවත්වාගෙන යාමත් ඒ වගේම සම්පත් කළමනාකරණය සඳහා වර්තමානයේ පරිසර හිතකාමී පිළිවෙත් අනුගමනය කිරීමත් ඉතාමත්ම වැදගත් කොට සැලකමින් ඒ පිළිබඳව සංකල්ප න්‍යායන් සාකච්ඡාවට බඳුන් කිරීම තමයි මේ පාඩම් එකකේ අරමුණ වෙන්නේ. විශේෂයෙන්ම එහිදී දේශගුණ වෙනස් වීම කියන්නේ මොකක්ද? ඒක නිර්වචනය කර ගැනීම, ඒ වගේම ඒවාට බලපාන භෞතික හා මානව සාධක මොනවාද යන්න අධ්‍යයනය කිරීම සහ ලෝක මට්ටමින් සහ ශ්‍රී ලංකාව මේ දේශගුණීය වෙනස් වීම අවම කරගන්න දායක වෙලා තියෙන මොන මට්ටමකින්ද කියන කාරණා අපි මෙතනදී සාකච්ඡාවට ලක් කරනවා. ඉතින් මේක කොච්චර කාලෝචිතද කියනවා නම් අපිට තවත් විදිහකින් කියනවා නම් මේ දේශගුණික වෙනස් වීම අද අපි භුක්ති විඳිනවා. ඒකේ ප්‍රතිඵල අද අපි භුක්ති විඳිනවා. දැන් උදාහරණයක් විදිහට මම පටන් ගන්නෙම උදාහරණයක් කියන්නම්. දැන් මේ වෙනකොට ශ්‍රී ලංකාවේ වර්ෂාපතන ඍතු යම්තාක් දුරකට වෙනස් වීමකට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා මාර්තු සිට අප්‍රේල් දක්වා පළවෙනි අන්තර් මෝසම ක්‍රියාත්මක වෙනවා. ඒතර මේ අවධියේදී සාමාන්‍යයෙන් සංවහන වර්ෂාපතනය තමයි මූලික වශයෙන් ලැබෙන්නේ. ඒකේ ලක්ෂණය ඔබ දන්නවා. සවස් කාලේදී උදේවරුව තා හොඳින් හිරුවෙලිය පායලා සවස් වරුවේදී අධික වර්ෂාපතනයක් අකුණු සැර සහිතව පැය 2ක 3ක කාලයක් ලැබෙන වර්ෂාපතන තත්වය
ඉතින් මේක සාමාන්‍යයෙන් පටන් ගන්නේ මාර්තු අප්‍රේල් කියන කාල දෙකේ. ඉතින් මාර්තු 15 වෙනිදා වගේ වෙනකොට සාමාන්‍යයෙන් මේ වර්ෂාපතනය ලැබෙන්න පටන් ගන්නවා. අතීතයේදී. නමුත් මේ වෙනකොට දැන් මෙවර මේ සංවහන වර්ෂාපතනය පටන් ගත්තේ අප්‍රේල් 15වත් පහුවෙලා. අප්‍රේල් 15 වෙනිදාත් පහුවෙලා. ඒ කියන්නේ සති 3ක විතර වෙනස් වීමක් අපිට දකින්න පුළුවන් මේ වර්ෂාපතන ඍතුවල. ඉතින් මේ තමයි දේශගුණ වෙනස් වීමේ එක උදාහරණයක්. මේ වගේ උදාහරණ තව ඕන තරම් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. ඉතින් මේ පාඩම ඉදිරියේදී අපිට මේ වගේ උදාහරණ සාකච්ඡා කරමින් මේ පාඩම ඉදිරියට ගෙන යන්න පුළුවන්. එහෙනම් අපි මුලින්ම යොමු දරුවනේ දේශගුණ වෙනස් වීමක් කියන්නේ මොකක්ද කියලා. මේක නිර්වචනය කරගමු. උතේ දේශගුණ වෙනස් වීමක් කියලා කියන්නේ කෙටි කාලීනව හෝ දිගු කාලීනව දේශගුණයේ මූලිකාංග කියලා අපි සලකන උෂ්ණත්වය, වර්ෂණය, ආර්ද්‍රතාවය, පීඩනය, සුළං යන කාලගුණික සාධක එකක් හෝ සියල්ලම ඊට පෙර පැවති සාමාන්‍ය තත්ත්වයට වඩා වෙනස් වීමක්. එනම් ඔබට තේරෙනවා දේශගුණ වෙනස් වීම අපි කෙටි කාලීනවත් අත්දකින්නවා, දිගු කාලීනවත් අපි අත්දකින්නවා. එතකොට දේශගුණයේ වෙනස් වීමක් අපි අත්දකින්නේ දේශගුණයේ මූලිකාංග කියලා සලකන උෂ්ණත්වය, වර්ෂණය, ආර්ද්‍රතාවය, පීඩනය වගේම සුළං මේ කියන සාධකයන්ගේ වෙනස් වීම මත අපි වර්ෂාපතන ඍතු වෙනස් වෙනකොට, වර්ෂණය වෙනස් වෙනකොට අපි සලකන එක දේශගුණ වෙනස් වීම. ආර්ද්‍රතාවය, පීඩනය, සුළං වගේ තත්ත්වයන් වෙනස් වෙනකොට තමයි අපි දේශගුණ වෙනස් වෙලා කියලා හඳුරගන්නේ. එහෙනම් දේශගුණ වෙනස් වීම කියලා කියන්නේ වායුගෝලය තුල ඇතිවන සංකූලතා හේතුවෙන් මේ දේශගුණික මූලිකාංගයන් පෙර පැවති තත්වයට වඩා ඒ සාමාන්‍ය තත්වයට වඩා වෙනස් වීමක් නැත්නම් ආන්තික තත්වයකට පැමිණීමක්. වර්ෂාපතනය ආන්තික තත්වයකට පැමිණීමක්. නැත්නම් සුළං ආන්තික තත්වයකට පැමිණීමක්. මෙන්න මේ වගේ දෙයක් තමයි අපි දේශගුණ වෙනස් වීමක් කියලා අපි සාමාන්‍යයෙන් පැහැදිලි කරගන්නේ. එතකොට මොනවද මේ දේශගුණ වෙනස් වීමක තියෙන ලක්ෂණ? මේක කෙටි කාලීනව වෙනකොට වාර්ෂිකව හෝ වර්ෂ කිහිපයකින් අපිට අත්දකින්න පුළුවන් කෙටි කාලීනව සිදුවෙන දේවල්. වර්ෂාපතන ඍතුවක් වෙන එකක් සාමාන්‍ය දිගු කාලීනයකට වඩා කෙටි කාලීනව වාර්ෂිකව හෝ වර්ෂ කිහිපයක බලපෑමෙන් සිද්ධ වෙන්න පුළුවන්. ඒක කෙටි කාලීනව තමයි ගොඩක් වෙලාවට සිද්ධ වෙන දේශගුණ වෙනස් වීම තියෙනවා. හැබැයි දීර්ඝ කාලීනව ඒ කියන්නේ ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ සිද්ධ වෙන දේශගුණ වෙනස් වීමුත් අපි දකිනවා. නිසා මේකේ දේශගුණ වෙනස් වීම කියන එක කෙටි කාලීනවත් අත්දකින්න පුළුවන්, දිගු කාලීනවත් ඒක ශතවර්ෂක ගණනාවක ප්‍රතිඵලයක් විදිහට අපිට අත්දකින්නත් පුළුවන්. ඒ කියන්නේ සමහරවිට අපි අද කරන මානව ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල තවත් ශතවර්ෂ ගණනාවක් ඉදිරියේදී ඉන්න පරම්පරාවලට ඒක බලපෑමට ලක් වෙන්න පුළුවන්. ඒකේ අහිතකර ප්‍රතිඵල භුක්ති විඳින්න වෙන්න පුළුවන්. ඒ නිසා මේකේ අවදානම අපි තේරුම් ගත යුතුයි. පුතේ මේ දේශගුණ වෙනස් වීම කියලා කතා කරනකොට අපිට අමතක කරන්න බැරි ආයතනයක් සහ ඒගොල්ලන්ගේ වාර්ෂික වාර්තා කිපයක් තියෙනවා. ඒ තමයි දේශගුණ වෙනස් වීම පිළිබඳ අන්තර්රාජ්‍ය මණ්ඩලය. එතකොට මේ ආයතනය ඉතාමත්ම වැදගත්. මම මේ ආයතනය පිළිබඳව සිලබස් එකේ තියෙන නිසා පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. ඒතර IPCC වාර්තාව කිව්වහම ඕනම පරිසරවේදියෙක්, දේශගුණ විද්‍යාඥයෙක් හැමදෙනෙක්ම දන්නවා ගෝලීය වශයෙන් වැදගත් වාර්තාවක්. ඒතර මේක IPCC කියලා කියන්නේ දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර්රාජ්‍ය මණ්ඩලය කියන එක තමයි මේ IPCC කියන එකෙන් අදහස් වෙන්නේ. ඒක ඔබ දැන් දන්නවා. එතකොට මේක අතරම UN එකට තමයි අයිති. විශේෂයෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ විද්‍යාත්මක තක්සේරු කිරීම කරන ආයතනයක් මේක. ගෝලීය මට්ටමින් දේශගුණ වෙනස් වීම පිළිබඳව ඒ විද්‍යාත්මක තක්සේරු කිරීම තමයි මේ ආයතනය මගින් ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ. මේක UN එක යටතේ තියෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යටතේ තියෙන අනුබද්ධිත ආයතනයක්. ඒතර මේ ආයතනයෙන් රජයක ප්‍රතිපත්ති සකස් කිරීමේදී ඒ වගේම දේශගුණ විපර්යාසවල තත්වය, අනාගතය, ඒ වගේම තර්ජන ඒවට හැඩගැහෙන්නේ කොහොමද? ඒ තර්ජන අවම කරගන්නේ කොහොමද? මේ සියල්ලම පිළිබඳ ඒ රාජ්‍යයන් දැනුවත් කිරීම, ඒවට උපදෙස් ලබා දීම, ඒවා මෙහෙයවීම,
සඳහා විශාල කාර්යභාරයක් මේ ආයතනය විසින් සිදු කරනවා. විශේෂයෙන්ම කාර්මික විප්ලවය සිදු වෙලා වර්තමානයේ වෙනකොට ගෝලීය උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා කියලා ඔබ දන්නවා. ඒ කොපමණින්ද කියලා හරියටම තක්සේරු කරේ මේ ආයතනය. ඒ තමයි කාර්මික විප්ලවය සිදුවීමට පෙර අවධියේ සිට වර්තමානයේ දක්වා උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5කින් වැඩි වී ඇති බව තහවුරු කරේ මේ IPCC වාර්තාවෙන්. නිසා මේක ඉතාමත් වැදගත් වාර්තාවක්. මොකද දේශගුණික වෙනස් වීම පිළිබඳව තක්සේරු කිරීම කරන ආයතනයකට අදාළ වාර්තාවක්. දැන් එහෙනම් ඔබට මේ පිළිබඳව මම හිතනවා හොඳ අවබෝධයක් ඇති කියලා. එතකොට මේ වාර්තාවෙන් දක්වනවා පොළොව මතුපිට උෂ්ණත්වය ඉතා ඉහළ ගිය කාලවකවානුව 1995 සහ 2006 කියන කාලවකවානුව කියලා. කියන්නේ වැඩිම උෂ්ණත්වයක් වාර්තා වෙච්ච කාලවකවානුව තමයි මේ 1995 ඉඳලා 2006 කියන කාලවකවානුව. 1906 ඉඳලා 2005 කියන කාල සීමාව ගත්තාම එතන වර්ෂ 100කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. ඒ කියන්නේ සියවසක්. මේ සියවස තුල උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.74කින් වැඩි වෙලා තියෙනවා. මේක මේ වාර්තාවෙන් ඉදිරිපත් කරන ඉතාමත්ම වැදගත් තොරතුරක් සහ මේ අවදානම තේරුම් ගත යුතු අවස්ථාවක් මේක. මොකද ලෝකයේ උෂ්ණත්වය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා කියලා කියන්නේ ඒකේ අහිතකර ප්‍රතිඵල රාශියක් අපිට ඉදිරියේදී භුක්ති විඳින්න සිද්ධ වෙනවා. මම ඒ ප්‍රතිඵල ඉදිරියේදී වෙනම සාකච්ඡා කරනවා. දේශන වෙනස් වීමේ ප්‍රතිඵල කියන ඒවා යටතේ පසුගිය වසර 30 කියන කාල සීමාව ගත්තාම වැඩිම උෂ්ණත්ව වෙනස් වීමක් සිදු වෙලා තියෙන්නේ මෙන්න මේ කියන කාල සීමාව තුල. 1900 සාමාන්‍ය 90 ඉඳලා 2020 කියන කාල සීමාව තුල ලෝකයේ උෂ්ණත්වය තීව්‍ර විදිහට වෙනස් වීමකට ලක් වෙලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ මේ chart එකකින් ඔබට පෙන්වන්නේ ලෝකයේ උෂ්ණත්වය 1860 සිට 2000 දක්වා කියන කාලවකවානුව තුල වෙනස් වීමකට ලක් වී තිබෙන ආකාරය. ඒ කියන්නේ මේ තියෙන කාලීනව වෙනස් වීම. කාලීනව කොහොමද ලෝකයේ උෂ්ණත්වය වෙනස් වෙලා තියෙන්නේ? මේ මූලාශ්‍රය මේක NASA එකෙන් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන නිසා මේක ඉතාමත් පිළිගත් වැදගත් මූලාශ්‍රයකින් ලබාගත් chart එකක් ප්‍රස්තාරයක්. මේකේ ඔබට පේනවා මේ annual average එක තියෙනවා 5 year average එක තියෙනවා. මේකේ 5 year average එක ගත්තත් annual average එක ගත්තත් ඔබට පේනවා ඒකේ 1860 සිට වර්තමානයේ දක්වාම උෂ්ණත්වය වැඩිවීමකට ලක් වෙලා තියෙනවා. එතකොට මේකෙදි මතක තියාගන්න 1860 අරන් තියෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ලෝකයේ මේ උෂ්ණත්වය වැඩි වෙන්න පටන් අරන් තියෙන්නේ කාර්මික විප්ලවයෙන් පස්සේ. කාර්මික විප්ලවය අපි දන්නවා පටන් ගත්තේ 1730 දී පමණ. ඒක යුරෝපයෙන් ආරම්භ වෙලා ඊට පස්සේ ආසියාවට, ඉන්දියාවට, මේ ඇමරිකාවට මේ වගේ රටවල් වලට පසු කාලිනව ව්‍යාප්ත වෙලා ගියා. ඉතින් 1850 වගේ කාලවකවානුව වෙනකොට සම්පූර්ණයෙන් ඒ කාර්මීකරණය තුලින් ලෝකයට අහිතකර වායු නිකුත් කරමින් මේ ගෝලීය උෂ්ණත්වය වැඩි වෙන්න පටන් ගත්තා. ඒකයි මේ 1860 කියන එක මෙතනට අරගෙන තියෙන්නේ. ඉතින් 1860 ඉඳලා තමයි මේ පැහැදිලිවම ලෝකයේ උෂ්ණත්වය වෙනස් වෙන්න පටන් ගත්තේ. ඒකෙත් ඔබ දකිනවා ඇති 1860 සිට සාමාන්‍ය 1980 දක්වාම 75 දක්වාම 75 කියලා අපි ගමු. ඒ දක්වාම ලොකු වැඩිවීමක් නැහැ. මේ රෙසෙෂන් ලිම්බ් එකේ නැත්නම් රයිසින් ලිම්බ් එකේ ලොකු වෙනසක් නැහැ. හැබැයි ඔබට පේනවා 1975 සිට 2000 දක්වා කියන කාලවකවානුව තුල කෙටි කාලවකවානුවක් අවුරුදු 25ක වගේ කාලවකවානුවක් ඒ කාල සීමාව තුල ඉතාමත් වේගයෙන් තීව්‍ර විදිහට කැපී පෙනෙන විදිහට උෂ්ණත්වය වැඩිවීමක් වෙලා තියෙනවා. උෂ්ණත්ව වෙනස්කමක්
සිද්ධ වෙලා තියෙනවා. ඒක කොච්චරද කිව්වොත් මේ 0.6 දක්වා උෂ්ණත්වය ටෙම්පරරි ඇනෝමලි 0.6කින් වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් එහෙනම් ඔබට දැන් තේරෙනවා ලෝකයේ උෂ්ණත්වය එන්න වැඩි වෙමින් පවතින බව කාලීනව. ඊට පස්සේ අපි මේ කතා කරන්න සූදානම් වෙන්නේ උෂ්ණත්වය කාලීනව වගේම ශ්‍රේෂ්ඨීයවත් යම් ආකාරයකට වෙනස් වෙලා තියෙනවා. එතකොට මෙතෙන්දී බලන්න කාලීනව එකේ තවත් පැහැදිලි කිරීමක් තියෙනවා. ඒ තමයි අවුරුදු 10ක් සියල්ලම 2000 සිට සිදු වී ඇති අතර 2010 සහ 2005 ශ්‍රේණිගත කිරීම වාර්තාවලට අනුව උණුසුම්ම වසර ලෙස සැලකෙනවා. එහෙනම් 2000 2010 2005 මේ 2010 සහ 2005 කියන වසර දෙක ඊටාත්ම තීරණාත්මක වසර දෙකක් උණුසුම වසරවල් කියලා සැලකනවා. ඒතර මේ මෙතන ඔබට ඉදිරිපත් කළ තියෙන දරුවනේ මේ NASA ආයතනයත් ඒ වගේම NOAA ආයතනයත් කියන ආයතන දෙකම තමත් පිළිගත් ආයතන දෙකක්. මේ ආයතන දෙකෙන් ලෝකයේ උෂ්ණත්වයේ වෙනස් වීම, ගෝලීය උෂ්ණත්වයේ වෙනස් වීම දක්වලා තියෙනවා. ඒතර මේ ආයතන දෙකෙන් බලන්න 1951 සිට 1980 දක්වා කියන වසරවල් පදනම් කරගෙන ඒගොල්ලෝ වාර්ෂික උෂ්ණත්ව වෙනස්කම් අරගෙන මේ සිතියම් දෙක නිර්මාණය කරලා තියෙනවා. ඒතර මෙතෙන්දී ඔබ වරදවා වටහා ගන්න එපා. මේ තියෙන වැඩිම උෂ්ණත්වය පෙන්වන තැන නෙමෙයි මේ. ඒකට ඔබ හිතයි මේ රතු පාටින් තියෙනකොට මේ හරිය වැඩිම උෂ්ණත්වයක් තියෙනවා කියලා. එහෙම නෙමෙයි මෙතන පෙන්눔 කරලා තියෙන්නේ. උෂ්ණත්වයේ වෙනස් වීම වැඩිම ස්ථාන තමයි මේ රතු පැහැයෙන් වැඩිපුර දිස් කරලා තියෙන්නේ. එතකොට බලන්න මේකේ රටාවක් තියෙනවා. මේගොල්ලෝ ඉදිරිපත් කරපු මැප් දෙකේම එක හා සමාන තත්වයක් අපි දකිනවා. ඒ තමයි මේ ද්‍රවක ප්‍රදේශවල තමයි උෂ්ණත්වය වැඩිවීමේ තීව්‍රතාවය වැඩියෙන්ම තිබිලා තියෙන්නේ. ඒක සමකාශිත රටවල් වලට වඩා උෂ්ණත්වය වෙනස් වීමේ බලපෑම් වැඩිපුරම සිද්ධ වෙලා තියෙන්නේ ආක්ටික් ප්‍රදේශවලට. ඒ කියන්නේ ද්‍රවක ප්‍රදේශවල තමයි මේකේ බලපෑම් වැඩිම තියෙන්නේ. ඉතින් මේකේ අහිතකර ප්‍රතිඵලය තමයි ඒ තියෙන පරිසර පද්ධති වලට මොකද වෙන්නේ? ඒ තියෙන ග්ලැසියර් පද්ධති වලට මොකද වෙන්නේ? ඒ ග්ලැසියර් දිය වුණාම මොකද වෙන්නේ? මේ ගැටලු සියල්ලම අපිට එතෙන්දී පැන නගිනවා. ඒවා අපි ප්‍රතිඵල යටතේ සාකච්ඡා කරමු. ඒ වගේම මේ වාර්තා මේ ආයතන දෙකම පෙන්වලා දෙනවා. පසුගිය වසර 100 තුල ඒ කියන්නේ 20 වෙනි සතවර්ෂය 20 වෙනි සතවර්ෂය කියලා අපි ගන්න 1900 ඉඳලා 2000 දක්වා කියන අවුරුදු 100. ඒතර මේ අවුරුදු 100 තුල NASA ආයතනයෙන් පෙන්වලා දෙනවා 0.64කින් උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා. ඒ වගේම NOAA ආයතනයෙන් පෙන්වලා දෙනවා 0.62කින් සෙල්සියස් අංශක 0.62කින් උෂ්ණත්වය වැඩිවීමක් සිදු වෙලා තියෙනවා. ඉතින් එහෙනම් මේකේ දශම සංඛ්‍යාවක වෙනසක් තියෙනවා. නමුත් අපිට පැහැදිලි වෙන කාරණයක් තියෙනවා. පසුගිය වසර 100 තුල උෂ්ණත්වය 0.6.3කින් 4කින් පමණ වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් IPCC වාර්තාව, NASA ආයතනයේ, NOAA ආයතනයේ මේ හැම එකකින්ම පෙන්වලා දෙනවා එක හා සමාන தත්ත්වයක්. ඒ තමයි ලෝකයේ උෂ්ණත්වය වේගයෙන් වැඩිවීමෙන් පවතිනවා. එහෙනම් මෙන්න මේ පිළිබඳව අවධානය යොමු කිරීම තමයි මේ පාඩමේදී අපි සිදු කරන්නේ. ඉතින් අපි මෙතෙන්දී අපි බලමු මේ NASA ආයතනයෙන් නිර්මාණය කරපු වීඩියෝ එකක්. මේකේ අපි නරඹමු කොහොමද උෂ්ණත්වය වෙනස් වෙලා තියෙන්නේ කියලා. 1950 සිට මේ දක්වාම උෂ්ණත්වය වෙනස් වෙලා තියෙනවා. ඔබට පේනවා ඇති මෙන්න මේ ප්‍රදේශය හොඳට බලන්න. එතකොට 2013 වෙනකොට වැඩිම උෂ්ණත්ව වෙනස්කමක් සිද්ධ වෙලා තියෙන්නේ මේ උතුරු අර්ධ ගෝලයේ. ඒ කියන්නේ ද්‍රවක විශේෂම ආක්ටික් ප්‍රදේශය තුල තමයි මේ උෂ්ණත්ව වෙනස් වීම වැඩිපුරම සිද්ධ වෙලා තියෙන්නේ. ඒක සෙල්සියස් අංශක 2කට ආසන්නයි. සෙල්සියස් අංශක 2කට ආසන්න ප්‍රමාණයකින් මේ උෂ්ණත්වයේ වෙනස් වීමකට නැත්නම් වැඩිවීමකට ලක් වෙලා තියෙනවා. එහෙනම් මේක ඉතාමත්ම අවදානම් මට්ටමක තියෙන්නේ. ඉතින් මේ ග්ලැසියර් දියවීමේ මේ COVID-19 එක්ක මම සම්බන්ධ දෙයක් මෙතනදී ප්‍රකාශ කරන්න. මේ ග්ලැසියර් දිය වෙනකොට ඒවැ අවදානම් තියෙනවා. ඒක පැත්තකින් සාගරික ජල මට්ටම ඉහළ යනවා. එතකොට
දූපත් යට වෙනවා, නගර යට වෙනවා. ඒ වගේම ඒ ප්‍රදේශවල ඉන්න සතුන් ශාක වද වී යාමකට ලක් වෙනවා. ජෛව විවිධත්වය සම්පූර්ණයෙන් විනාශ වෙලා යනවා. ඒ විතරක් නෙමෙයි, ඔය ග්ලැසියර් තට්ටු ගත්තාම සාමාන්‍යයෙන් කිලෝමීටර් 2-3 ඝනකමකින් යුතු ග්ලැසියර් තට්ටු තියෙනවා ආක්ටික් වල. කිලෝමීටර් 2ක් විතර ඝනකම ග්ලැසියර් තට්ටු තියෙනවා ආක්ටික් වල. එතකොට මේ ග්ලැසියර් තට්ටුවක් ඇතුලේ විවිධ ඒ අවධිවල ජීවත් වෙච්ච ජීවීන් විශේෂවල කොටස් බැක්ටීරියා කොටස් මේවා තැම්පත් වෙලා තියෙනවා. එතකොට මේවා දේ වෙලෙනකොට ඒ බැක්ටීරියා මිනිසාට එක්ස්පෝස් වෙනවා. ඒ ආශ්‍රිත රටවල් වලට එක්ස්පෝස් වෙනවා. එතකොට අපිට මෙතෙක් නොපැවතුණු රෝග වර්ග අපිට වැළඳෙන්න පුළුවන්. ඉතින් මේ COVID-19 වගේ රෝගයක් වගේ එකක් ඉදිරියේදී මේ වගේ බලපෑම් වලින් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබ අවබෝධ කරගන්න ඕන මේකේ තියෙන අවදානම, මේකේ තියෙන බැරෑරුම් බව. නම් අප උසස් පෙළ ඉගෙන ගන්න දරුවෙක් විදිහට මේවා පිළිබඳව අවධානය කරන්න, ඒවා සමාජයේ මේ පිළිබඳව දැනුවත් කරන්න. ඊළඟට අපි යොමු වෙනවා දේශගුණ වෙනස් වීම කෙරෙහි බලපෑම් කරන ස්වභාවික හේතු හඳුනා ගන්න. අපි දන්නවා මේකේ අපි දේශගුණ වෙනස් වීමට බලපෑම් කරන සාධක ස්වභාවික හේතු සහ මානව හේතු කියලා කොටස් දෙකක් යටතේ සාකච්ඡා කරනවා. ඒතකොට මෙතනදී මම අද මේ පාඩම් මාලාවේදී සාකච්ඡා කරන්නේ මේ ස්වභාවික හේතු මොනවද කියන එක විතරයි මෙතනදී සාකච්ඡා කරන්නේ. අපි බලමු කොහොමද මේ ස්වභාවික හේතු බලපෑම් කරන්න කියලා. පුතේ, ගෝලීය උෂ්ණත්වය වැඩිවීම තමයි පැහැදිලිවම දේශගුණ වෙනස් වීමට බලපෑම් කරන්නේ. පහළ වායු ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම තමයි පැහැදිලිවම දේශගුණික වෙනස් වීමට බලපෑම් කරන්නේ. පහළ වායු ගෝලීය උෂ්ණත්වය වෙනස් වීමකට ලක් වෙන්නේ පැහැදිලිවම සූර්යාගෙන් ලැබෙන ආදානය හා අපදානය, නැත්නම් සූර්ය බලශක්තියේ ආදානය හා අපදානය වෙනස් වීම මත කියන එක මතක තියාගන්න අවශ්‍යයි. සූර්යාගෙන් ලැබෙන විකිරණය අපි සලකනවා ආගාමී විකිරණය කියලා. ආගාමී විකිරණය කියලා එක පෘථුවියට පතිත වෙලා පෘථුවියෙන් නැවත පරාවර්තනය වන විකිරණයට අපි කියනවා අපගාමී විකිරණය කියලා. නැත්නම් අපදානය කියලා අපි කියනවා. ආදානය නැත්නම් අපදානය. පුතේ, මේ සූර්යාගෙන් එන තරංග කෙටි තරංග කියලාත් හඳුන්වනවා. ඒවට ඕනෑම මාධ්‍යයකින් ගමන් කරන්න පුළුවන්. ඒවා හරි ශක්තිමත්. හැබැයි දිගු තරංග වලට එහෙම ගමන් කරන්න හැකියාවක් නැහැ. ඒවා සමහර වායු අංශු මගින්, විශේෂයෙන්ම හරිතාගාර වායු අංශු මගින් අවශෝෂණය කරගන්නවා. ඒවා ගැටිලා නැවත පහළ වායු ගෝලය තුලම රඳා පවතිනවා. අන්න එහෙම වුණාම, ඒ කියන්නේ ආදානයේ හරි අපදාවේ වෙනස්කම් වුණාම පහළ වායු ගෝලීය උෂ්ණත්වය වැඩි වීමකට ලක් වෙනවා. ඉතින් ආදානයේත් මේක වෙන්න පුළුවන්. සූර්ය විකිරණය භූතලයට පැමිණීමේදී, ආදානය වීමේදීත් යම් ආකාරයකට වෙනස් වුවහොත් ඒක පහළ වායු ගෝලීය උෂ්ණත්වය වෙනස් වීමකට ලක් වෙන්න පුළුවන්. දැන් සූර්ය ලප තියෙන අවස්ථාවක සූර්යාගෙන් ලැබෙන විකිරණය වැඩි. ඒක තදබල විකිරණයක්. එතකොට ඒක පහළ වායු ගෝලීය උෂ්ණත්වය වෙනස් වීමට බලපෑම් කරනවා. එහෙනම් මතක තියාගන්න අවශ්‍යයි, දේශගුණ වෙනස් වීම කෙරෙහි ස්වභාවික සාධක ගත්තාම පැහැදිලිවම සූර්යාගේ ආදානවල හා අපදානවල වෙනස් වීම මත තමයි මේ පහළ වායු ගෝලීය උෂ්ණත්වය වැඩිවීම සිද්ධ වෙන්නේ. එහෙනම් සූර්යාගේ මේ ආදාන ක්‍රියාවලියටත් සූර්ය බල ශක්තිය අපදානයේ ක්‍රියාවලියටත් බලපෑම් කරන සියලුම ක්‍රියා, භෞතික ක්‍රියා අපි සලකනවා දේශගුණ වෙනස් වීමට බලපෑම් කරන භෞතික සාධක කියලා. එනම් මෙන්න මේක ප්‍රොබ්ලම් ට්‍රී එකක් කියලා කියන්නත් පුළුවන්. මේ chart එකෙන්, මේ ෆ්ලෝ chart එකෙන් ඔබට පැහැදිලි කරනවා දේශගුණ වෙනස් වීම කෙරෙහි බලපෑම් කරන භෞතික සාධක පිළිබඳව. දේශගුණ වෙනස් වීම වලට බලපෑම් කරන හේතු ගත්තාම මෙන්න මේ වායුන් ටික තාමත්ම වැදගත්. මේවා අවධානය යොමු කිරීම: කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ්, ක්ලෝරෝෆ්ලෝරෝකාබන් වර්ග, CFC11, CFC12, CFC, SF6 මේ කියන වායුන් වර්ග. ඒතර මේවා හරිතාගාර වායු කියලා අපි සලකනවා. ඒතර මේවා වෙනස් වීම සිද්ධ වෙනවා ප්‍රධාන වශයෙන්ම මානව ක්‍රියා නිසා සිද්ධ වෙනවා, භෞතික ක්‍රියා නිසා සිද්ධ වෙනවා. අපි ඒවා ඉදිරියේදී කතා කරමු. මානව ක්‍රියා මොනවද, භෞතික ක්‍රියා මොනවද කියලා වෙන වෙනම සාකච්ඡා කරමු. එතකොට මේකෙදි ප්‍රධාන වශයෙන්ම මේ වායුන් නිකුත් කරන භෞතික ක්‍රියා ටික තමයි එකක් ගිනි කඳු පිපිරීම.
ඒක හේතු වෙනවා. ඒ වගේම මේවායේ බලපෑමෙන් සාගරික සංසරණය වෙනස් වෙනවා. සාගරික සංසරණය වෙනස් වීමේ ප්‍රතිඵල තමයි එල් නිනෝ ලා නිනෝ කියලා කියන්නේ. ඒවා හේතුවෙන් පෘථිවි පද්ධතිය තුල මේ දේශගුණ වෙනස් වීම සිද්ධ වෙනවා. ඒ වගේම හරිතාගාර ආචරණය තුලිනුත් ඒ පහළ වායුගෝල උෂ්ණත්වය වැඩි වෙලා පෘථිවි පද්ධතිය තුල දේශගුණය වෙනස් වීමකට ලක් වෙනවා. එතන මේවා තමයි අභ්‍යන්තර ක්‍රියාවලිය. බාහිර ක්‍රියාවලිය කියන්නේ පෘථිවියට බාහිරින් බලපෑම් කරන ක්‍රියාවලිය. මේවා පෘථිවිය තුලම බලපෑම් කරන ක්‍රියාවලිය තමයි අභ්‍යන්තර ක්‍රියාවලිය. බාහිර ක්‍රියාවලිය කියලා කියන්නේ පෘථිවියට බාහිරව බලපෑම් කරන ක්‍රියාවලිය. ඒක එකක් තමයි සූර්ය ලප. ඒ කියන්නේ සූර්ය මතු පිට ඇතිවන ලප තත්වයන්. අපි මේක වෙනම විස්තරාත්මකව ඊළඟ පාඩම් මාලාවල සාකච්ඡා කරන අනිවාර්යයෙන්ම. ඒ වගේම උල්කාපාත. මේ හේතු දෙක නිසාත් පහළ වායුගෝලය තුල උෂ්ණත්ව වෙනස්කම් ඇති වෙලා දේශගුණ වෙනස් වීම අවසානයේදී නිර්මාණය වෙන්න පුළුවන්. එහෙනම් මේව තමයි ප්‍රධාන වශයෙන්ම අපි සාකච්ඡා කරන භෞතික සාධක. එහෙනම් මතක තියාගන්න දරුවනේ දේශගුණ වෙනස් වීම කෙරෙහි බලපෑම් කරන භෞතික සාධක යටතේ අපි කතා කරනවා මොනවද? එකක් සූර්ය ලප කතා කරනවා. මම ඒ ටික ඔබට highlight කරන්නම්. එකක් අපි සූර්ය ලප කතා කරනවා. ඒ වගේම අපි කතා කරනවා හරිතාගාර ආචරණය අනිවාර්යයෙන්ම කතා කරනවා. ගිනි කඳු පිපිරීම සාකච්ඡා කරනවා යමහල් විදාහරණය කියලා. ඒ වගේම එල් නිනෝ සංසිද්ධිය කතා කරනවා. ලා නිනෝ සංසිද්ධිය කතා කරනවා. මෙන්න මේ ටික තමයි දේශගුණ වෙනස් වීමට බලපෑම් කරන භෞතික සාධක. ඒතකොට ඕගලන්ට විභාගයට ප්‍රශ්නයක් යොමු වුණොත් දේශගුණ වෙනස් වීම කෙරෙහි බලපෑම් කරන භෞතික සාධක තුනක් සාකච්ඡා කරන්න නැත්නම් විස්තර කරන්න කියලා આવොත් මේ කියන සාධක වලින් එකක් ඔබ සාකච්ඡා කිරීම අවශ්‍යයි. එතකොට තව එකක් තියෙනවා මෙතන සාගරික සංසරණය කියන එක මම ගන්නම් ජලයේ සිද්ධ වෙන බලපෑම. ඒ කියන්නේ ජලයේ තාපවත් වීම සහ අවශෝෂණය සහ පරාවර්තනීය ප්‍රමාණයන් මත ජලයේ කාර්යභාරයකුත් තියෙනවා දේශගුණ වෙනස් වීමට. මෙන්න මේ කියන සාධක ටික තමයි ප්‍රධාන වශයෙන් භෞතික සාධක කියලා අපි කතා කරන්නේ. හැබැයි මතක තියාගන්න ඕන දරුවනේ මේ භෞතික සාධක දේශගුණ වෙනස් වීම කෙරෙහි බලපෑම් කරනවා වගේම හැබැයි මේ භෞතික සාධක තීව්‍ර වෙලා තියෙන්නේ මානව ක්‍රියාකාරකම් නිසා බව ඔබ පැහැදිලිව මතක තියාගන්න අවශ්‍යයි. එහෙනම් මේ භෞතික සංසිද්ධීන් සියල්ලම අපි ඊළඟ පාඩම් මාලාවන් ඊළඟ වීඩියෝ යටතේ අපි සාකච්ඡාවට ලක් කරමු. අද පාඩම් එකකේ මෙතනින් අවසන් වෙනවා. අපි ඊළඟ පාඩම් එකකින් අනිවාර්යයෙන්ම සාකච්ඡා කරන්නේ දේශගුණ වෙනස් වීම කෙරෙහි බලපෑම් කරන භෞතික සාධකයන් පිළිබඳව. ඉතින් අමතක කරන්න එපා channel එක subscribe කරන්න. ඒ වගේම තියෙන bell button එක click කරන්න. එතකොට ඔබට මේ videos දිගටම ලබා ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.